හොඳයි. අපි කතා කරගෙන හිටියේ ශාක රෝග පිළිබඳවයි. අපි කීකේ හිටියේ අපි දැනගන්න ඕන ශාක රෝගයක් කියලා කියන්නේ කිසියම් ශාකයක ඇතිවන හානිදායී අපගමනයක්. නැත්නම් ශාකයේ සාමාන්‍ය තත්ත්වයට වඩා සිදුවන වෙනස්කමක් තමයි ශාක රෝගයක් කියන්නේ. එතකොට මේ ශාක රෝගවලට හේතු වන උදවියට අපි කියනවා ශාක රෝග කාරක කියලා. මේ රෝගකාරක මත නැත්නම් රෝගකාරක නිසා ශාකවල ඇතිවන රෝග අපට පුළුවන් කාණ්ඩ කීපයකට වර්ග කරන්න. එකක් තමයි රෝග ඇති කරන ජීවත් නොවන හේතු. මේවට අපි කියනවා අජීවී රෝගකාරක කියලා. තව එක්කෙනෙක් තමයි ශාකවල රෝග ඇති කරන ජීවත් වන හේතුන්. මේවට අපි කියනවා ජීවී රෝගකාරක කියලා. දැන් අපි ශාකවලට රෝග ඇතිවන අජීවී රෝගකාරක ගත්තොත් එහෙම ඒකුල්ල සමහර වෙලාවට එක පැත්තකින් විෂ වීම වෙන්න පුළුවන් යම් ද්‍රව්‍යයක්. එහෙම නැත්නම් හිඟවීමක් හෙවත් ඌණවීමක් වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් මේ ශාකයට එක්ක වායුගෝලය එහෙම නැත්නම් එයාගේ පස මගින් ලැබිය යුතු තත්ත්ව નિયમિત ආකාරයෙන් නොලැබීමක් වෙන්න පුළුවන්. ඒතකොට මේක කල්පනා කරලා අපිට පුළුවන්කමක් තිබුණා මේ අජීවී රෝගකාරක ආපහු කොටස් දෙකකට බෙදන්න. මොනවද? විෂ වීමේ රෝගකාරක, ඒ වගේම ඌනතා රෝගකාරක. අනික වායුගෝලය හා පසේ ඇතිවන තත්වයන් මගින් ඇතිවෙන ඒවා ආපහු කඩන්න පුළුවන්. වායුගෝලයේ තත්වයන් නිසා ඇතිවන රෝග, පාංශු තත්වයන් නිසා ඇතිවන රෝග. ඒ වගේම ජීවීන් මගින් ඇතිවන රෝග නැත්නම් ජීවී රෝගකාරක ගත්තාම මේවා අපිට ආකාර කීපයකට බෙදන්න පුළුවන් වුණා. වෛරස් රෝගකාරක නැත්නම් වෛරස්, ඒ වගේම දිලීර, ඒ වගේම බැක්ටීරියා, ඒ වගේම නෙමටොඩා හෙවත් වටපණුවන්, එහෙම නැත්නම් එක්තරා බැක්ටීරියා ගණයක් ඉන්නවා ළමයි මයිකෝප්ලාස්මා කියලා. මේගොල්ලෝ අනිකුත් බැක්ටීරියා මර්ධනය කළ හැකි ප්‍රජීවක මගින් මර්ධනය කරන්න අමාරුයි. මේවට මයිකෝප්ලාස්මා බැක්ටීරියා විශේෂ 100ක් පමණ හොයාගෙන තියෙනවා. මේගොල්ලන්ගෙන් සෑහෙන සංඛ්‍යාවක් මානවයාට සතුන්ට හෝ භෝග ශාකවල රෝග ඇති කරනවා. එහෙම වුණොත් වෙනත් බැක්ටීරියා රෝග මර්ධනය කරන ප්‍රජීවක මගින් මර්ධනය කරන්න බෑ. දැන් උදාහරණයක් තමයි ළමයෝ ඔය වැලිගම පොල්පත්‍ර මැලවීමේ රෝගය. වැලිගම ප්‍රදේශයේ තියෙන පොල් වගාවට ඇති වෙන රෝගයක්. මේක බැක්ටීරියා ගණයක් තමයි, මෙයාගේ නම මයිකෝප්ලාස්මා. මේ බැක්ටීරියා ගණයේ නම මයිකෝප්ලාස්මා. හැබැයි ඒ නිසාම මේ රෝගය ඇති වුණොත් එහෙම අපට ප්‍රජීවක දාලා මර්ධනය කරන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් අපට සිද්ධ වෙනවා මේ රෝගී ශාක ඉවත් කරන්න. ඒ වගේම තවත් ඒ වගේම රෝගකාරක කණ්ඩායමක් තමයි එච්චර බහුලව නම් හානි කරන්නේ නැහැ. අපි කියනවා ඒගොල්ලන්ට මල් පිපෙන ශාක හේවත් සපුෂ්ප ශාක කියලා. ඒගොල්ලන්ට අපි කියනවා මල් පිපෙන ශාක හේවත් සපුෂ්ප ශාක කියලා. අන්න ඒගොල්ලෝ සමහර වෙලාවට වගා ශාක වල රෝග ඇති කරනවා. ඒ නිසා ඔබට මෙන්න මේ විදිහට ශාක වලට රෝග ඇතිවීමට බලපාන හේතු නැත්නම් රෝගකාරක, ඒ රෝගකාරක මගින් ඇතිවන ශාක රෝග පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕන මේ අවස්ථාවේ. මේ මත අපි ශාක රෝගකාරක හෝ ශාක රෝගවලට වර්ගීකරණයක් ඉදිරිපත් කළා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ශාක වලට රෝග ඇති වුනහම ඇතිවන ලක්ෂණ. මෙන්න මේවට අපි කියනවා ශාක රෝග ලක්ෂණ කියලා. මේ යටතේ අපිට ප්‍රධාන ශාක රෝග ලක්ෂණ ආකාර කීපයක් හඳුනා ගන්න පුළුවන්. අපි කතා කරන්න යන්නේ ඒ ගැන තමයි. මොනවා ගැනද? මේ ශාක රෝග කාරක වලින් පස්සේ අපට වැදගත් වෙනවා ශාක රෝග ලක්ෂණ පිළිබඳව කතා කිරීම. මේ ශාක රෝග ලක්ෂණ වලට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි plant disease symptoms කියලා.
ශාක රෝග ලක්ෂණ වලට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා plant disease symptoms කියලා. දැනගන්න plant disease symptom එකක් කියන්නේ යම් ශාකයකට රෝගයක් ඇති වුනහම ඒ ශාකයේ දක්වන අසාමාන්‍ය ලක්ෂණයි. යම් ශාකයකට රෝගයක් ඇති වූ විට යම් ශාකයකට රෝගයක් ඇති වූ විට එම ශාකයේ දක්වන අසාමාන්‍ය ලක්ෂණ එම ශාකයේ දක්වන අසාමාන්‍ය ලක්ෂණ අපි ශාක රෝග ලක්ෂණ වශයෙන් හඳුන්වනවා. ඇයි මේවට අපි අසාමාන්‍ය ලක්ෂණ කියන්නේ? abnormal characters නැත්නම් abnormal features. ඒකට හේතුව සාමාන්‍ය අවස්ථාවේදී අපට ශාකවල ඒවා දකින්න හම්බ වෙන්නේ නැහැ. ශාකයේ රෝගයක් ඇති වුනහම තමයි ඒවා දකින්න හම්බ වෙන්නේ. මෙන්න මේ විදිහට යම් ශාකයකට රෝගයක් වැළඳුනහම ඒ ශාකයේ තුල දකින්න හම්බ වෙන abnormal features නැත්නම් අසාමාන්‍ය ලක්ෂණ වලට අපි කියනවා ශාක රෝග ලක්ෂණ කියලා. අපිට මේ ශාක රෝග ලක්ෂණ වැදගත් වෙන්නේ මොකටද? අපිට ඒ මගින් මේ රෝගයට බලපාන හේතුව හෙවත් රෝග කාරකයා හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේක වැදගත් වෙන්නේ ඇයි අපිට රෝග කාරකයා හඳුනා ගැනීමට වැදගත් වෙනවා. ළමයි මේ යටතේ අපිට මේ ශාක රෝග ලක්ෂණ ආකාර කීපයකට බෙදන්න පුළුවන්. නැත්තම් ශාක රෝග ලක්ෂණ අපි කාණ්ඩ කීපයකට බෙදනවා. එකකට කියත හැකි වෛරස් රෝග ලක්ෂණ, නැත්තම් දිලීර රෝග ලක්ෂණ, එහෙම නැත්තම් බැක්ටීරියා රෝග ලක්ෂණ, එහෙම නැත්තම් වටපණු රෝග ලක්ෂණ, එහෙම නැත්තම් මයිකෝප්ලාස්මා රෝග ලක්ෂණ ආදී වශයෙන් මේගොල්ල අපට බෙදන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි දැන් මේ කතා කරන්න යන්නේ මේ එක එක ශාක රෝග ලක්ෂණයක් මොන වගේද කියන එකයි. මොකක්ද මේක හඳුනා ගැනීමේ වැදගත්කම? අපේ රෝග ලක්ෂණ හඳුනාගත්තාම ඒ මත රෝගකාරකය හඳුනා ගන්න පුළුවන්. මේක ඉතින් මේ අමුතු දෙයක් නෙවෙයි. රෝගියෙක් යනවා ડોක්ටර් ගාවට. ડોක්ටර් අහනවා මොකද? රෝගියා කියනවා ડોක්ටර් මට කෑම කන්න බෑ, ඔළුව කකියනවා, මොනවද? කැස්ස වගේ. ඔබට උණ කියලා බෙහෙත් දෙන්න පුළුවන්. ඇයි? රෝග ලක්ෂණ මත යා රෝගය තීරණය කළා. ශාක වලටත් එහෙම රෝග වැළඳෙනවා නම් අපි මොකද කරන්නේ? ශාක පෙන්눔 කරන රෝග ලක්ෂණ හඳුනාගෙන ඒ මත රෝගකාරකයා තීරණය කරනවා. මම කියන්නේ නැහැ මේක 100% නිවැරදි දෙයක් කියලා. ඒ සමහර වෙලාවට අපිට අහම්බෙන් කියනවට වඩා මේ රෝග ලක්ෂණ හඳුනා ගන්න එක වැදගත් වෙනවා. අනේ නිසා අපි දැන් යන්නේ රෝග ලක්ෂණ හඳුනා ගන්නයි. හරිද ළමයි? මේ යටතේ අපි ඉස්සෙල්ලම ගමන් කරනවා ළමයෝ කවුරු වෙතටද? වෛරස් රෝග ලක්ෂණ වෙතට. ඒ කියන්නේ ශාකවලට වෛරස් රෝග ඇති වුනහම එම ශාකවල ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ. පළවෙනි වෛරස් අසාමාන්‍ය ලක්ෂණය තමයි හරිතක්ෂීය රිෂ්ඨ. එහෙම නැත්නම් මේවට අපි කියනවා ක්ලොරොටික් ලීෂන්ස් කියලා. හරිතක්ෂය කියලා කියන්නේ නැත්නම් මේ හරිතක්ෂයට සමහරු කියනවා ළමයි ක්ලොරොසිස් කියලා. හරිතක්ෂයේවත් ක්ලොරොසිස් කියලා කියන්නේ යම් ශාකයක පවතින හරිතප්‍රද බිඳ වැටෙන එක හෝ නොසෑදෙන එක. එතකොට මොකද වෙන්නේ? ශාක පත්‍රයක ඇති වෙනවා ළමයි මේ තියෙන ශාක පත්‍රයක් නම් මේකේ තැන් තැන් වල ලපහෙවත් පුල්ලි වගේ ඇති වෙනවා මොනවද? මේ හරිතප්‍රද හැදුන් නැති ස්ථාන. අන්න ඒ වගේ හරිතප්‍රද බිඳ වැටීමේ ශාක පත්‍රවල හමු වන ලපවලට අපි කියනවා හරිතක්ෂීය රිෂ්ඨ කියලා. ක්ලොරොටික් පැචස් කියලා කියනවා. ඒක වෛරස් වල රෝග ලක්ෂණයක් බව පැහැදිලි.
මේ වගේ තව එක්කෙනෙක් තමයි නෙක්‍රෝසීය ලප. එහෙම නැත්නම් නෙක්‍රොටික් පැචස්. දැනගන්න විවිධ හේතුන් නිසා ශාක පත්‍රවල තියෙන සෛල මිය යන්න පුළුවන්. සෛල මිය ගියාම එතන දුඹුරු පැහැටි ලපයක් දුඹුරු පාට ලපයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට ශාක පත්‍රවල තියෙන සෛල මිය යාම නිසා ඇතිවන දුඹුරු පාට ලප වලට අපි කියනවා නෙක්‍රෝසීය ලප හෙවත් නෙක්‍රොටික් පැචස් කියලා. මේක නම් ඔබත් දැකලා ඇති හුඟක් වෙලාවට ඔය ශාක පත්‍රවල දුඹුරු පාට හැරිච්ච ලප තියෙනවා තැන් තැන් වල. මෙහෙම ශාක පත්‍රයේ තියෙනවා නම් ළමයි ඕකේ මෙහෙම දුඹුරු පාට ලප තියෙනවා. මෙන්න මේවට අපි කියනවා නෙක්‍රෝසීය ලප කියලා. තුන්වෙනි ලප වර්ගයට අපි කියනවා මුදු ලප එහෙම නැත්නම් රින් ස්පොට්ස් කියලා. දැන් මේ රින් ස්පොට්ස් වල තියෙන මුදු වගේ රවුම් තියෙන එකයි. මේ විදිහට ශාක පත්‍රයක් ගත්තොත් ළමයි මේ ශාක පත්‍රයේ එක තැනක තියෙනවා මේ විදිහට හිතන්න නෙක්‍රෝසීය ලපයක්. කොහොම තියෙනවා. ඒකල්ලා ඔය නෙක්‍රෝසීය ලපේ වටේ තියෙනවා නම් මේ ආපහු හරිතක්ෂීය ලපයක්. මෙහෙම. ඒක වටේ ආපහු තියෙනවා නෙක්‍රෝසීය ලපයක්. මෙහෙම. ආයෙ තියෙන්න පුළුවන් ඒක වටේ හරිතක්ෂීය ලපයක්. මේ විදිහට. මෙන්න මෙහෙම මුදු නැත්තම් වලයාකාරව රවුම් නෙක්‍රෝසීය හා හරිතක්ෂීය ලප මාරුවෙන් මාරුවට පිහිටනවට අපි කියනවා රින් ස්පොට්ස් හෙවත් මුදු ලප කියලා. මේවා පිහිටන්නේ මාරුවෙන් මාරුවට. හරිතක්ෂීය ලපයයි නෙක්‍රෝසීය ලපයයි. හරිතක්ෂීය ලපයයි නෙක්‍රෝසීය ලපයයි කියන පිළිවෙලට. හරිද? තව ඒ වාගේ වෛරස් රෝග ලක්ෂණයක් තමයි මොසෙයික් හෙවත් විචිත්‍රය. මෙතෙන්දි වෙන්නේ ශාක පත්‍රවල ඊටාම අලංකාර විදිහට විවිධ වර්ණයන්ගෙන් යුක්ත ලප තියෙනවා. මොසෙයික් කියලා කියන්නේ ජපන් වචනයක්. මොසෙයික් වලින් කියන්නේ අලංකාරයි, බොහොම විචිත්‍රයි කියන එක විවිධ වර්ණ පැවතීම නිසා. මේ යටතේ වෙන්නේ ළමයි අපි ශාක පත්‍රයක් ගත්තොත් මේ ශාක පත්‍රයේ තැනක තියෙන්න පුළුවන් මේ වගේ සුදු පාට ලපයක්. තව තැනක ඒකෙම කොටසක කහ පාට තියෙන්න පුළුවන්. ඒකෙම කොළ පාට ආදී වශයෙන් විවිධ වර්ණයන් එකතු වෙලා මේ ශාක පත්‍රයේ බොහෝම අලංකාර නිකන් ලප ඇති වුණොත් ඒවට කියනවා විචිත්‍ර ලප කියලා. ඒ වගේම තව වෛරස් රෝග ලක්ෂණයක් තමයි පත්‍ර කහ පාට වීම හෝ හරිතක්ෂය. ආපහු මේ හරිතක්ෂය කියලා කියන්නේ ශාක පත්‍රයේ තියෙන හරිත ප්‍රද බිඳ වැටෙන එක. එතකොට ළමයි මේ හරිතක්ෂය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. ශාක පත්‍රවල පවතින හරිත ප්‍රද බිඳ වැටීම හෙවත් හරිතක්ෂය ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා අන්තර්නාරටි හරිතක්ෂය, අනිකට කියනවා අන්තෂ්නාරටි හරිතක්ෂය. එහෙම නැත්නම් කියනවා ඉන්ටර්වීනල් ක්ලොරොසිස්, එහෙම නැත්නම් ඉන්ට්‍රාවීනල් ක්ලොරොසිස් කියලා. මේ දෙකේ වෙනස මේකයි ළමයි. හිතන්නකෝ මෙන්න තියෙනවා ශාක පත්‍රයක්. මේ ශාක පත්‍රයේ මෙහෙම නාරටි තියෙනවනේ ළමයි. දැන් පළවෙනි එක අපි කියනවා අන්තර්නාරටි හරිතක්ෂය. මෙතෙන්දි වෙලා තියෙන්නේ ළමයි මේ ශාක පත්‍රයේ නාරටි හරිතක්ෂයට ලක් වෙලා නැහැ. නාරටි අතර ප්‍රදේශයයි හරිතක්ෂයට ලක් වෙලා තියෙන්නේ. නාරටි අතර අන්තර්නාරටි මතකද? පාසල් අතර අන්තර් පාසල්. ඒ වාගේ නාරටි ටික හරිතක්ෂයට ලක් වෙලා නැහැ. එයා කොළ පාටින් ඉන්නවා. නාරටි අතර ප්‍රදේශයේ හරිතක්ෂයට ලක් වෙලා කහ පාටට හැරිලා තියෙනවා. එහෙනම් මෙන්න ශාක පත්‍රයේ නාරටි. එයා දිගටම කොළ පාටින් ඉන්නවා. මේ නාරටි අතර ප්‍රදේශය හරිතක්ෂයට ලක් වෙලා තියෙනවා මේ විදිහට. නාරටි අතර ප්‍රදේශය හරිතක්ෂයට ලක් වෙලා කහ පාටට හැරිලා තියෙනවා. මෙන්න මේකට අපි කියනවා ඉන්ටර්වීනල් ක්ලොරොසිස් හෙවත්
අන්තර්නාරටි හරිතක්ෂය කියලා. මේකට අපි කියනවා නාරටි අතර හේවත් අන්තර්නාරටි හරිතක්ෂය කියලා. මේකේ තව මාදිලියක් තමයි ළමයි අංක 2 අපි කතා කළේ මොකක්ද? අන්තෂ්නාරටි හරිතක්ෂය. මේකේ දෙවෙනි ආකාරය අපි දක්වනවා අන්තෂ්නාරටි හරිතක්ෂය කියලා. අන්තෂ් කියන්නේ තුල කියන එකයි. මොනවා තුලද? නාරටි තුල. අන්තර් කියන්නේ අතර, අන්තෂ් කියන්නේ තුල. නාරටි වලයි හරිතක්ෂය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ශාක පත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා ළමයි. ශාක පත්‍රයේ නාරටි මෙහෙම තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අන්තෂ් නාරටි නම් නාරටි තුලයි හරිතක්ෂය වෙලා තියෙන්නේ. එhmenan නාරටි හරිතක්ෂයට ලක් වෙලා කහ පාට වෙලා තියෙනවා. නාරටි හරිතක්ෂයට ලක් වෙලා කහ පාටට හැරිලා තියෙනවා. නාරටි අතර ප්‍රදේශයේ හරිතක්ෂයක් වෙලා නැහැ. ඒක සාමාන්‍ය පරිදි කොළ පාටින් පවතිනවා. මෙන්න මේ විදිහට බැක්ටීරියා රෝග ලක්ෂණයක් විදිහට සමා වෙන්න වෛරස් රෝග ලක්ෂණයක් විදිහට හරිතක්ෂය ඇති වුණොත් මේ හරිතක්ෂය අපට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. අන්තර්නාරටි හරිතක්ෂය ඒ වගේම අන්තෂ්නාරටි හරිතක්ෂය කියලා. අපි මේ කතා කළේ ප්‍රමුඛතම වෛරස් රෝග ලක්ෂණ කීපයක්. ඔබට මතකද? පළවෙනි එක හරිතක්ෂීය ලප, දෙවෙනි එක නෙක්‍රෝසීය ලප, තුන්වෙනි එක නෙක්‍රෝසීය ලපරවුමයි, හරිතක්ෂීය ලපරවුමයි, මුදු ලප, හතරවෙනි එක විචිත්‍රයේ හේවත් මොසෙයික් තත්ත්වය, පත්‍රයේ විවිධ වර්ණයෙන් යුක්ත ලප තියෙනවා. පස්වෙනි එක පත්‍ර කහපාට වීම හෝ හරිතක්ෂය. මෙන්න මේවා තමයි ළමයෝ ප්‍රධානම වෛරස් රෝග ලක්ෂණ. මේ ඇරුණාම තවත් වෛරස් රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. පත්‍ර උඩට හෝ පහළට රෝල් වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ශාක පත්‍රයේ මෙන්න මෙහෙම රෝල් වෙනවා. අප්වර්ඩ් රෝලින් කියලා. එහෙම නැත්නම් සමහර අවස්ථාවල ශාක පත්‍රයේ මෙන්න මෙහෙම රෝල් වෙනවා. තව එකක් තියෙනවා පත්‍ර රැලි වැටෙනවා. මෙහෙම තියෙන පත්‍රය නිකන් හැකිලිලා රැලි වැටිලා යනවා. මේක හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා ඔය මිරිස් වල ඇති වෙන ලීෆ් කර්ලින් හෙවත් මිරිස් කොළ කොඩවීම කියන තත්ත්වයේ පත්‍රේ රැලි වැටෙනවා එකතු වෙලා. ඊළඟට පත්‍ර හා කඳේ ගෙඩි හට ගන්නවා. මේ ගෙඩි කියලා කියන්නේ මේ අස්වැන්න නෙවෙයි. දැන් මෙහෙම ශාකයක කඳ තියෙනවනම් ඔය කඳේ එක තැනක ඉදිමිලා ගෙඩියක් වගේ එනවා. ඔහොම. ඒ වගේම පත්‍රවලත් ඔය දැකලා තියෙන කුරුඳු වල එහෙම තමයිලාට තියෙන්නේ. මේ වගේ ගෙඩි වගේ ගැටිති වගේ එනවා. ඊළඟට කඳ ඉදි වෙනවා. කඳ මහත් වෙනවා. මෙන්න මේවත් වෙනත් වෛරස් රෝග ලක්ෂණ. හැබැයි ප්‍රධානම රෝග ලක්ෂණ නෙවෙයි. අපි එනවා ඊළඟට ළමයි තව තියෙනවා පළවල හැඩ විකෘති වෙනවා. ඒ පැපොල් වල එහෙම ওই තත්ත්වය ඇති වෙනවා. ඒ වගේම පත්‍රයේ හැඩේ විකෘති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පැපොල් වල සාමාන්‍ය විදිහට පැපොල් ගෙඩියක් ගත්තාම මෙහෙම තියෙන්න එපා. පැපොල් ගෙඩිය වගේ තියෙන්න එපා. මේ විදිහට තියෙන්න ඕන පැපොල් ගෙඩිය. සමහර වෙලාවට මෙන්න මෙහෙම ඔය මුදුලප රෝගයේ ගෙඩිය වලට හැදුනම නිකන් මෙහෙම කේන්දෑරි වෙලා ඔන්න ඔය වාගේ වෙලා යනවා. මේවා ඉතින් විකුණන්න බෑ. සමහර වෙලාවට මේක ඉදුණත් තිත්තම තිත්තයි. තව වෙලාවක පත්‍රවල හැඩ විකෘති වෙනවා. මේක දැන් අපිට හම්බ වෙනවා ළමයි විශේෂයෙන්ම වී වගාවේ. වී වගාවට ඇති වුණ එක්තරා පත්‍රවල හැඩය විකෘති වෙන වෛරස් රෝගයක් තියෙනවා. මේකට සමහරු කියනවා පත්‍ර දඟරාකාර කුරු වීම නැත්නම් රැගඩ් ස්ටන්ට් කියලා කියනවා. සමහරු කියනවා මේකට නිකන් මේ කඩමලු පත්‍ර රෝගය කියලා. මෙන්න මෙහෙම තියෙන්න ඕන ගොයම් ශාක පත්‍රේ. ගොයම් ශාක පත්‍රයක් මෙහෙමනේ තියෙන්න ඕන ළමයිදී. නිකන් මෙහෙම වෙලා තියෙනවා. ඔන්න ඔහොම වෙලා තියෙනවා. මේකට කියනවා පත්‍ර හැඩ විකෘති වීම යටතේ දඟරාකාර කුරු වීම කියලා.
රැගට් ස්ටන්ට් එවත් දඟරාකාර කුරු වීම. මේකත් එක්තරා වෛරස් රෝග ලක්ෂණයක්. තව එකක් තමයි ශාක කුරු වෙනවා. ශාකවල සම්පූර්ණයෙන්ම උස අඩු වෙනවා. අපි කියනවා ඩ්‍රෝෆින් කියලා. ඩ්‍රෝෆින් කියලා කියන්නේ උස අඩු වෙනවා. මේකත් සුලභ වෛරස් රෝග ලක්ෂණයක්. එහෙනම් මෙතෙක් අපි කතා කළේ වෛරස් රෝග ලක්ෂණ ගැන. ඊළඟට එනවා මේ වෛරස් රෝග වලට උදාහරණ. දුම්කොළ විචිත්‍ර වෛරස් රෝගය තියෙනවා. ඒ වගේම පිපිඤ්ඤාවල පත්‍ර වෛරසයක් තියෙනවා. කෙසෙල් වඳ පීදීම. දැනගන්න මේ සෑම වෛරස් රෝගයකටම පාහිළමයෝ ඉන්නවා රෝග වාහකයෙක්. මොකද වෛරස් වලට තැනකින් තැනකට ගමන් කරන්න බෑ. එයා යන්නේ කවුරු හරි කෘමියෙක්ගේ කේට ග්‍රන්ථි වල පැටව දාලා ඒකෙන් තමයි බෝ වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් බොහෝ විට මේ දුම්කොළ විචිත්‍ර වෛරස් රෝගයේ රෝගකාරකයා වෙන්නේ සුදු මැස්සා කියන එක. මම නිකන් කියන්නේ ඒ නම් මතක තියාගන්න අනිවාර්ය නෑ. සුදු මැස්සා කියලා කියනවා එයාට. එයාට අපි කියනවා සුදු මැස්සා කියලා. මෙයා මැස්සෙක් කිව්වට මෙයා හෙමිප්ටරාවේ. මෙයාගේ විද්‍යාත්මක නාමය මම නිකමට දෙනවා බෙමීසියා ටැබැකි වෙනවා. මේ වගේම පිපිඤ්ඤාවල පත්‍ර වෛරසයට බලපානවා පස්මුළු මකුණා නැත්නම් කොළ පැහැති පස්මුළු මකුණා. ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ පස්මුළු මකුණාගේ කොළ පැහැති ආකාරය. එයාට අපි කියනවා නිසාරා විරිඩියුලා කියලා. හැබැයි දැනගන්න මේ සඳහා තවත් පස්මුළු මකුණෙක් බලපාන්න පුළුවන්. එයාට අපි කියනවා වට්ටක්කා පස්මුළු මකුණා හෙවත් ඇස්පැන්ගෝපස් ජානුස් කියලා. මම මේ වැඩිපුර දැන ගැනීමටයි කියන්නේ මේ නම්වත් කටහුරු වෙන්න. නැත්නම් මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ උසස් පෙළ මට්ටමේ. ඇස්පැන්ගෝපස් ජානුස් කියලා කියනවා. ඒ වගේම කෙසෙල් වල වඳ පීදීම මේක නම් කෙසෙල් වගාවේ ගොඩාක් දුරට තියෙන රෝගයක්. කෙසෙල් ශාකයේ එකපාරට අග්‍රස්තයේ වර්ධනයේ බාල වෙලා ශාකයේ අස්වැන්න අඩු වෙලා පොඩි කැන් හටගෙන නැත්නම් ශාකය උගක් වෙනස්කම් වලට ලක් වෙනවා. මේක වෛරස් රෝගයක්. මේක ඇති කරන කෘමියට අපි කියනවා මේකේ රෝග වාහකයට කෙසෙල් කුඩිත්තා කියලා. මෙයාගේ විද්‍යාත්මක නාමය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා වෙනවා. පෙන්ටලෝනියා නිග්‍රනවෝසා. ඔන්න අපි වෛරස් රෝග වලට උදාහරණ කීපයක් ඉදිරිපත් කරලා තිනවා. මම නිකන් වැඩිපුර දැන ගැනීමට මේ රෝගවල වෛරස් නිසා රෝග වාහකයක් යෝජනා කළා. ඊළඟට අපිට හම්බ වෙනවා ළමයි. තව තියෙනවා බෝංචි විචිත්‍ර වෛරසය, බණ්ඩක්කා කහවණ්ණාර රෝගය, පැපොල් මුදුලප රෝගය. මේ වටත් රෝග වාහකයෝ ඉන්නවා. මම ඉතින් මේ නම් ඉදිරිපත් කරන්න වෙලාව ගන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් බණ්ඩක්කා වලටත් ඉන්නවා බණ්ඩක්කා ශාකයේ ශුරාබුණ කට්ටිය. ඒ වගේම පැපොල් වලටත් ඉන්නවා ඒ වගේ කට්ටිය. අපි එහෙනම් එනවා ඊළඟට දිලීර රෝග ලක්ෂණ. දිලීර රෝග ලක්ෂණ කියන්නේ ශාක වලට දිලීර රෝග ඇති වුනහම ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ වලටයි. මේකට එක දිලීර රෝග ලක්ෂණයක් තමයි ප්‍රාදේශීය පුල්ලි. මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා localized patches කියලා. මේවට අපි කියනවා localized patches කියලා. ශාක පත්‍රයේ තැනින් තැන
සෛල මිය යාම නිසා සෛල මැරිලා ලප ඇති වෙනවා. මේ විදිහට ශාක පත්‍රයේ තියෙනවා නම් අර නෙක්‍රෝසිය ලප වගේ සෛල පටක මිය ගිය ලප ඇති වෙනවා. නෙක්‍රෝසිය ලප කියලා කියන්නත් පුළුවන්. මේ වගේ ලපයක් තියෙනවා. ළමයි මේ ශාක පත්‍රයේ හමුවන මේ ලපේ වටා අපිට හමු වෙනවා නිරෝගී නැත්තම් සජීවී සෛල ස්තරයක්. මල පටකයේ තියෙනවා ඒක වටා හම්බ වෙනවා අපිට අනික් තැන්වල තියෙන සජීවී සෛල තමයි සජීවී සෛල ස්තරයක්. ළමයි විශ්වාස කරන්න මේ වගේ ලප ඇති වෙන්නේ ශාකයේ හිතාමතාම. මොකද ශාකයට පේනවා ශාක පත්‍රයේ යම් ස්ථානයකට රෝගකාරකයෙක් ආවා. ආපු රෝගකාරකයා ශාකයේ පත්‍රේ පුලා පැතිරෙන්නයි කල්පනා කරන්නේ. මේ தત્ත්වය වළක්වන්න ශාක පත්‍රයෙන් මොකද කරන්නේ? එක තැනක තියෙන සෛල මරලා දානවා. මලපුවාම මේ මියගිය සෛල ඔස්සේ මේ රෝගකාරකයාට යන්න බැරි වෙනවා. එතකොට එයා එතනම ඉඳලා කැම නැතුව මැරෙනවා. ඊළඟට සමහරලාට මේ සිදුර සෛලත් එක්කම හිල් වෙලා වැටෙනවා. රෝගකාරකයා ශාකයෙන් ඉවත් වෙනවා. සමහර එක දෙයක් කියන්න කැමති ළමයි. හුඟක් වෙලාවට ශාක පෙන්눔 කරන රෝග ලක්ෂණ කියන්නේ ශාකවල හමුවන ශාකයේටම ආවේනික ආරක්ෂිත අනුවර්තන බව. මේක ශාකවල හමුවන ශාකයේටම ආවේනික ආරක්ෂිත අනුවර්තන වෙනවා. මේවට සමහරු කියනවා ළමයි preventive mechanisms කියලා. මේවට සමහරු කියනවා ළමයි preventive mechanisms කියලා. අන්න එමකින් ශාකය තමාගේ තියෙන රෝගය නිරෝගී පටක වෙත පැතිර යන්නේක වළක්වාගෙන තියෙනවා. ඒතර මේ හටගන්නා ලපවල ප්‍රමාණය, වර්ණය, ෂේප් එකේවත් හැඩය විවිධාකාර වෙන්න පුළුවන්. හරිද? මෙන්න එක දිලීර රෝග ලක්ෂණයක් ප්‍රාදේශීය පුල්ලිහෙවත් localized patches ඇති වෙනවා. මේ තියෙන තව එකක් මේවට කියනවා අපි පිළිකා හෙවත් කැන්කර්ස් කියලා. කැන්සර්ස් නෙමෙයි කැන්කර්ස් කියලා කියන්නේ යා. ඒවා මේ මානවයාට ඇතිවන ඒවා වගේ නෙමෙයි නිකන් මේ මෙන්න මෙහෙම යම් තැනක තියෙන සෛලවල පොත්ත හොම උඩට ඉස්සීලා තියෙනවා. මෙතන නිකන් පුපුරලා වගේ තියෙනවා. මෙතන සෛල වේගයෙන් බෙදෙනවා. මේක කඳන් වල ඇති වෙනවා සමහරවිට. සමහරවිට ශාකයේ කඳ මෙහෙම තියෙන වෙලාවට එක තැනක ඔන්නෝම නිකන් ඔහොම ඉදිමිලා ගිහින් තියෙනවා. මෙතන පුපුරලා නිකන් තුවාල වෙලා වගේ තියෙනවා. මේවා හරියට ඇති වෙනවා ළමයෝ මම නිකන් කියන්නේ කොකෝවා වල උදාහරණයක් තමයි මම නිකන් කියන්නේ මට මේ පාඩම් කරන්න එහෙම්පා කොකෝවා වලට හානි කරන එක දිලීරයක් ඉන්නවා මෙයාගේ විද්‍යාත්මක නාමය කෝටීසියම් සැල්මොනිකල. අන්නේ කෝටීසියම් සැල්මොනිකල මකින් මේ තත්ත්ව ස්ටෙම් කැන්කර් කියන තත්ත්වය ඇති කරනවා බහුල. ඊළඟට කුණු වීම. මේකට සමහරව කියනවා ළමයි රොටින් කියලා. කුණු වීම නැත්තම් රොටින් මෙතෙන්දි වෙන්නේ මේ කියලා තියෙන විදිහට දිලීර මගින් විවිධ එන්සයිම් ස්‍රාවය කරනවා. ඒ එන්සයිම් නිසා ශාක පටක කුණු වෙනවා. එතකොට අකාෂ්ඨීය කොටස් වල ශාකයේ තියෙනනේ මෙලෙක් හෙවත් අකාෂ්ඨීය කොටස්. අකාෂ්ඨීය කොටස් වල මේ විදිහට දිලීර මගින් කුණු වීමකට ලක් වුණාම දුගඳ ඕජස් ගලා යමින් කුණු වෙනවා. මෙන්න මේකට අපි කියනවා මෘදු කුණු වීම හෙවත් soft rotting කියලා. ශාකයක හමුවන අකාෂ්ඨීය කොටස් දිලීර මගින් කුණු වීමට ලක් වුණාම දුගඳ ඕජස් ගලා යමින් සිදුවන කුණු වීම මෘදු කුණු වීම වෙනවා. මේක සිදු වෙන්නේ ශාකයේ හමු වෙන
අකාෂ්ඨීය කොටස් වලයි. ඒ වගේම මෙහෙම එකක් තියෙනවා. ශාකයේ හමුවන කාෂ්ඨීය කොටස් වල ශාකයේ හමුවන කාෂ්ඨීය කොටස් වල මෙහෙම කුණු වීමක් වුණාට දුගඳ ඕජස් ගලා යාමක් වෙන්නේ නැහැ. එතකොට සිද්ධ වෙන්නේ දුගඳ ඕජස් ගලා යාමකින් තොරව කුණු වීමක් වෙනවා. අන්න ඒකට අපි කියනවා dry rotting හෙවත් වියලි කුණු වීම කියලා. ඒකට අපි කියනවා වියලි කුණු වීම කියලා. dry rotting කියලා. එහෙනම් rotting හෙවත් කුණු වීම ආකාර දෙකයි. soft rotting, dry rotting. මෘදු කුණු වීම, වියලි කුණු වීම. ඊළඟට blight හෙවත් අංගමාර පත්‍ර හෝ ප්‍රරෝහයන් කොටස් වශයෙන් මැරෙනවා. මේ තියෙන්නේ ශාක පත්‍රයක් නම් මේ ශාක පත්‍රයේ කෙළවරක ඉඳලා මැරීගෙන මේ පැත්තට. මෙන්න මේකට අංග වශයෙන් මැරීම අංගමාරයයි. අංග හේවත් කොටස් වශයෙන් මැරෙන එක අංගමාරය වෙනවා. තව දිලීර රෝග ලක්ෂණයක් තියෙනවා. අපි කියනවා සනාල මැලවීම හේවත් විල්ට් එක කියලා. මේකට තව නමක් සමහර යෝජනා කරනවා හිටු මැරීම. මේක බහුලව බැක්ටීරියාමකිනුත් දක්වනවා. හිටු මැරීම හේවත් විල්ට් එක. මෙතෙන්දි වෙන්නේ පසේ කොච්චර වතුර තිබුණත් ශාක ජලයේ හිඟ ලක්ෂණ දක්වනවා, මැල වෙනවා, මැරෙනවා. මේක සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට පස ඔස්සේ ශාකයට ඇතුල් වන දිලීර මගින්. ඇත්තම ළමයි දැනගන්න මේ සනාල මැලවීම හෙවත් විල්ට් එක කියලා කියන්නේ ශාකය හිතාමතා කරන දෙයක්. මම කලිනුත් කිව්වා. ශාකවල ඇතිවන බොහෝ රෝග ලක්ෂණ කියන්නේ ශාකයේ තුල හමුවන ආරක්ෂක උපක්‍රම කියලා. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හිතන්නකො ළමයෝ මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. මෙන්න ශාකයක කඳ තියෙනවා. මෙන්න මූල මණ්ඩලය තියෙනවා. මෙන්න ඉතින් පත්‍ර හිමක් තියෙනවා. ඔබ දන්නවා මේ ශාක Tamanට අවශ්‍ය ජලය උරා ගන්න පසින් බව. ශාක මෙහෙම පසින් ජලය උරා ගන්නවා. කොහොම හරි මේ උරා ගන්න ජලයත් එක්ක ශාකයට ඇතුල් වෙනවා පසේ වාසය කරන රෝගකාරක එක්ක දිලීර එහෙම නැත්නම් බැක්ටීරියා. දැන් මේ වගේ දිලීරයකට උදාහරණයක් වශයෙන් මම යෝජනා කරන්නම්. මේ වගේ soil borne fungi හෙවත් පසේ වාසය කරන දිලීරයකට උදාහරණයක් වශයෙන් මම කියන්නම් මෙන්න මේ වගේ කෙනෙක්. පිටියම් දැන් ශාකය පසෙන් උරා ගන්න ජලයත් එක්ක පිටියම් දිලීරයේ ඉන්නවා. එහෙම නැත්නම් බැක්ටීරියාවක් අපි දක්වමු. මේ වගේ පසේ වාසය කරලා උරා ගන්න ජලයත් එක්ක ශාක වලට ඇතුල් වෙන බැක්ටීරියාවක් තමයි ළමයෝ සියුඩෝමෝනාස් සොලනේසියාරම්. සියුඩෝමෝනාස් සොලනේසියාරම්. ඔන්න දැන් උරා ගන්න ජලයත් එක්ක මේ බැක්ටීරියාවත් ශාකයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා දැන් මොකද කරන්න යන්නේ? ශාකයේ ශෛලම ඔස්සේ මුළු ශාකයේ පුරාම බැක්ටීරියාව හෝ මේ දිලීරය ආක්‍රමණය කරන්න යන්නේ. ශාකයේ යාන්ත්‍රණයක් තියෙනවා මෙහෙම දෙයක් වුණා කියලා කල්තබා හඳුනා ගන්න. ශාකයට පේනවා තමා තුලට වළක්වන්න බැරි විදිහට දිලීරයක් ඇතුල් වුණා කියලා. මෙහිදී ශාකයේ සිතාමතා කරන්නේ මොකක්ද? එයාගේ ජලය පරිවහණය වන මාර්ගයේ තියෙන ශෛලම් මේ ශෛලම නාල මේ ජලය
ගමන් කරන එක වළක්වන්න යම් ස්ථානයකින් බ්ලොක් කරනවා. මේ වගේ ගුලියක් හදලා ජලයට අපාරගම්‍ය ද්‍රව්‍ය ගුලියක් හදලා බ්ලොක් කරනවා. මේ ජලයට අපාරගම්‍ය ද්‍රව්‍ය වලට කියනවා ටිලෝස් එකක් කියලා. ටිලෝසයක් කියලා කියනවා. ඒවට කියනවා ටිලෝස් කියලා. මේ ටිලෝස් එකක් හෙවත් සමහරු වර්ගන අර්බුද කියලා. ටිලෝස් එකක් හෙවත් අර්බුදයක් හැදුවට පස්සේ මොකද වෙන්නේ? පසේ කොච්චර වතුර තිබ්බත් ශාකයේ විසින් හදපු ටිලෝස් එකේ හින්දා ජලයේ පරිවාහණය වෙන්නේ නැහැ. ශාකයේ මේ ටිලෝස් එක හැදුවේ මේ බැක්ටීරියාව හෝ වෛරස් මේ දිලීරය ශාකයේ තුල පැතිරෙන එක වළක්වන්න. හැබැයි මොකද වෙන්නේ? පසේ කොච්චර ජලය තිබුණත් ශාකයේ ඉහළ කොටස් වලට ජලය නැතුව ශාකයේ මැලවිලා මිය යනවා. මෙන්න මේකට අපි කියනවා විල්ට් එකේවත් හිටු මැරීම කියලා. මතක තියාගන්න මෙහිදී ශාකය මැරුවේ ශාකයේ විසින්මයි. හැබැයි ඒකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අදාළ අර්බුදය නැත්නම් අදාළ රෝගය ශාකයේ තුල පැතිරෙන එක වළක්වන්න. මේ විදිහට මම කියන්න කැමතියි හුඟක් ශාකවල හමුවන රෝග ලක්ෂණ. කියන්නේ ශාකයේ සිතාමතා ක්‍රියාත්මක කරන යම් ආරක්ෂක උපක්‍රම බව. මේ කතා කළේ හිටු මැරීම නැත්නම් සනාල මැලවීම පිළිබඳව. මේක ශාකවල හමුවන නැත්නම් එක්තරා දිලීර රෝග ලක්ෂණයක්. අපි දැන් කතා කළා ප්‍රධාන දිලීර රෝග ලක්ෂණ කීපයක්. ප්‍රධාන වශයෙන්ම ඔබට මතක ඇති එකක් තමයි ලෝකලයිස් පැචස් ඒවත් ප්‍රාදේශීය පුල්ලි. ශාකපත්‍රයේ තනින් තන සජීවී සෛල වලින් වටවුණු මල සෛල වලින් හටගත්ත ලප හේවත් පුල්ලි හේවත් නෙක්‍රෝසීය ලප තියෙනවා. දෙවෙනි එකට අපි කිව්වා දෙවෙනි දිලීර රෝග ලක්ෂණය කැන්කර් සේවත් පිළිකා සෛල වේගයෙන් බෙදෙන ස්ථාන. තුන්වෙනි එක රොටින් හේවත් කුණු වීම. ආකාර දෙකකට බෙදුවා මෘදු කුණු වීම හා වියලි කුණු වීම විදිහට. හතරවෙනි එක බ්ලයිට් හේවත් අංගමාරය. ශාක කොටස් හේවත් අවයව වශයෙන් මිය යන එක. පස්වෙනි එක හිටු මැරීම හේවත් සනාල මැලවීම හේවත් විල්ට් එක. මෙන්න දිලීර රෝග වලට උදාහරණ වී වල දුඹුරු පුල්ලි රෝගය, වී වල රුක්මල් පේදීම, මිරිස් වල ඇන්ත්‍රැක්නෝස් රෝගය. මේවට විවිධ දිලීර දායක වෙනවා. තේ බිබිලි රෝගය, රබර් වල සුදු මුල් රෝගය, එහෙම නැත්නම් වී වල කොළ පාළු. මේවත් දිලීර රෝග තමයි. අර්ථාපල් පශ්චිමාංගමාරය, කෝපි වල මලකඩ රෝගය, තවාන් වල දිය මලං කෑම. ඊළඟට අපිට හම්බ වෙනවා බැක්ටීරියා රෝග ලක්ෂණ. බැක්ටීරියා මගින් ශාකවල ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ. අපිට දැන් මේ ගැන යම් අවබෝධයක් තියෙනවා. එකක් තමයි අර විදිහටම දියර ගලා යමින් ආකාශීය පටකවල ඇතිවන කුණු වීමක් අපි කියනවා මෘදු කුණු වීම කියලා. අර වගේම පත්‍රවල සෛල මිය යාමෙන් නෙක්‍රෝසිය ලපේවත් පත්‍ර පුල්ලි හට ගන්නවා. ඒ වගේම පසේ තිබෙන ජලය ශාකය තුල පරිවාහණය වළක්වලා ටිලෝස් හැදීමකින් සනාල මැලවීමක් වෙනවා. ශාක කඳ හා අතු වල ඉන්නු හටගත්තා වගේ පොඩි පොඩි ගැට හැදෙනවා. මෙහෙම ශාක අත්තක් තියෙනවනේ ඒක තැන් තැන්වල ඔන්නෝම නිකන් ඉන්න වගේ ගැට හැදෙනවා. ඒ උදාහරණ බැක්ටීරියා රෝග ලක්ෂණ වලට. මෙන්න බැක්ටීරියා රෝග වලට උදාහරණ කැරට් මෘදු කුණු වීම, ගොයම් වල බැක්ටීරියා පත්‍ර ඉරි රෝගය, එහෙම නැත්නම් තක්කාලි හිටු මැරීම, එහෙම නැත්නම් රෝස මුදුන් ගැට රෝගය. ඒ වගේම ගොයම් වල බැක්ටීරියා පත්‍ර අංගමාරය. නැත්නම් ගොයම් වල බැක්ටීරියා කොළ අංගමාරය. මේකත් බැක්ටීරියා රෝගයක් වෙනවා. දැනගන්න ළමයි බොහෝ දුරට බැක්ටීරියා හා දිලීරවල රෝග ලක්ෂණ එක හා සමාන වෙනවා. ඒ නිසා මේවා එකිනෙකාගෙන් වෙන් කරගන්න අපිට පහත ආකාරයේ පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන්. මොකද දැන් අපි දැක්ක කුණු වීම, ලප ඇතිවීම මේවා තමයි දෙකීම ඇති වෙන්නේ. අපි කරන්නේ බැක්ටීරියාද දිලීරද කියලා කියන්න අපි දන්නේ නැහැ. ආසාදනයට ලක් වූ ශාක කොටසක් අරගෙන ඒක පිරිසිදු ජල භාජනයකට දානවා. දාලා හොල්ලන්න නැතුව තිබ්බහම අර කැපුම් පෘෂ්ඨයෙන් නිකන් දුමාරයක් වගේ ගලාගෙන ආවොත් අපි කියනවා ඒක බැක්ටීරියා රෝගයක්. දැන් මෙහෙම හිතන්නකො. අපට ලැබෙනවා මේ වගේ ශාක කොටසක් අපි දන්නේ නැහැ මේ මොකද්ද කියලා.
අපි කරන්නේ මේක බැක්ටීරියාද දිලීරද කියන්න දන්නේ නැහැ. මේ හිටු මැරීම කියලා කියන ශාකයකින් සාම්පලයක් හම්බ වෙනවා. අපි වෙන් කර ගන්න ඕන මේක දිලීර හිටු මැරීමද බැක්ටීරියා හිටු මැරීමද කියලා. අපිට මේ වගේ සරල වැඩක් කරන්න පුළුවන්. අපි මේ ශාකයේ කඳ මැදින් කපනවා. කපලා අරගෙන මේක ජල බීකරයක දානවා. දාපුවාම අපට පේනවා නම් ළමයි මේ කැපුම් පෘෂ්ඨයේ ඉඳලා නිකන් ජලයට දුමාරයක් වගේ සුදු පාටට ගලාගෙන යනවා. මේ ගලාගෙන යන බැක්ටීරියා ඕජස්. මේක බැක්ටීරියා හිටු මැරීම හෙවත් මේක බැක්ටීරියා රෝග ලක්ෂණය. එහෙම දුමාරයක් ආකාරයට ද්‍රව්‍ය ගලාගෙන ගියේ නැතිනම් මේක දිලීර හිටු මැරීම කියලා අපට අනුමාන කරන්න පුළුවන්. එහෙනම් අපි කතා කර හිටියේ රෝග ලක්ෂණ පිළිබඳවයි. අපි කතා කළා වෛරස් රෝග ලක්ෂණ ගැන, දිලීර රෝග ලක්ෂණ ගැන, ඒ වගේම බැක්ටීරියා රෝග ලක්ෂණ ගැන. විශේෂයෙන්ම දිලීර හා බැක්ටීරියා රෝග ලක්ෂණ වෙන් කර හඳුනා ගන්න විදිය ගැනත් අපි කතා කළා. අපි එහෙනම් ඊළඟට කතා කරමු වටපණු රෝග ලක්ෂණ, ඒ වගේම මයිකෝප්ලාස්මා රෝග ලක්ෂණ, ඒ වගේම රෝග ලක්ෂණ හඳුනා ගැනීම නැත්නම් රෝගකාරකයන් හඳුනා ගැනීමේ වඩාත් නිවැරදි ක්‍රම ගැන පසුවට කතා කරමු.